තෙරුවන් සරණයි ආයුබෝවන්. අද දවසේ පාඩම් සාකච්ඡාව සඳහා අපි තෝරාගන්නේ ශාසන ඉතිහාසයේ පොතට අදාළව සහ ශාසන ඉතිහාසයේ දහම් පාසල් අවසාන ප්‍රශ්න පත්‍රයට අදාළ තොරතුරු සාකච්ඡා කරන්නට තුන්වෙනි දවස ශාසන ඉතිහාසය තුන්වෙනි දවසේ කෙරෙන සාකච්ඡාව තමයි අපි මේ විදිහට සිදු කරන්නට සූදානම් වෙන්නේ. ඔබ දන්නවා මේ සාකච්ඡාවන් සියල්ලක්ම සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණය කුමන සමූහයේ විසින්ද කුමන නාලිකාව විසින්ද කියන එකත් ඔබ හොඳින් දන්නවා. පිරිවෙන දහම් පාසල කියන නම YouTube නාලිකාව, පිරිවෙන දහම් පාසල Facebook page එක, පිරිවෙන දහම් පාසල Facebook group එක සමූහය, ඊට අමතරව ඔබට වෙන්වෙච්ච සමූහය දහම් පාසල් අවසාන විභාග පන්ති එකමුතුව කියන සමූහය. මේ හැම එකක් ඔස්සේම ඔබට පුළුවන්කම තියෙනවා මේ පාඩම් වලට සම්බන්ධ වෙන්නට අපගේ YouTube නාලිකාවෙන් සහ පිරිවෙන දහම් පාසල Facebook page එක පිටුව සහ දහම් පාසල් අවසාන විභාග පන්ති එකමුතුව කියන සමූහය ඔස්සේත් මේ පාඩම් වලට ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්. මේ පිටුවට සහ ඒ සමූහයට සම්බන්ධ වෙලා හිටියොත් අපි දැනුවත් කරන සියලු දේවල් ඔබට දැනගැනීමේ හැකියාව තියෙනවා. පළවෙනි කොටස්වලදී අපි පළවෙනි පාඩමට අදාළ බොහෝ තොරතුරු සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් අද අපි විශේෂයෙන්ම කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ මිනිස් ගුණ කියන තැන ඉඳලා ඒ දක්වා අපි මේ වෙද්දී පාඩම සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා අද දවසේදී බලමු අපි මීට කලින් විශේෂඥයන් හඳුනා ගැනීම, තනතුරු ලබා දීම ඒ කරුණු පිළිබඳව කතා කළා. ගොඩක් වැදගත් වෙන කරුණු අපි මේ කොටස්වලදී සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් අද දවසේදී කතා කරමු බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ මිනිස් ගුණ කියන පාඩමේ කොටස. එතන ඉඳලා තොරතුරු සාකච්ඡා කරමු. බුදුරදුන්ගේ විශේෂ මිනිස් ගුණ කියන තැන පෙරලා ගන්න. හැමදිනාටම වැදගත් වෙන කරුණු අපි කතා කරමු. ඒ වගේම තනියම මේ පාඩම් කියවලා ලබන දැනුමට වඩා හාත්පසින්ම වෙනස් වෙච්ච දැනුමක් ඔබට ඔබේ ජීවිතයට එකතු කරගන්නට පුළුවන් වගේම දහම් පාසල් අවසාන විභාගයට සාර්ථක විදිහට මුහුණ දීම සඳහා මේ සාකච්ඡාවන් සහ මේ සාකච්ඡාවන් තුලින් ඔබ ලබා ගන්නා වූ දැනුම ඔබට වැදගත් වෙවි. විශේෂ දේවල් කෙටි සටහන් විදිහට ඔබ ලියා ගන්න. බුදුරදුන්ගේ විශේෂ මිනිස් ගුණ කියන අනුමාතෘකාව මේ පාඩම ගොඩක් දිග පාඩමක්. ඒ පාඩමේ අනුමාතෘකා කිහිපයක් යටතේ තමයි තොරතුරු සාකච්ඡා කරලා තියෙන්නේ. බුදුරදුන් තුල පැවති විශේෂ මානව ගුණ සමුදාය උන්වහන්සේගේ ධර්ම දූත මෙහෙය සාර්ථක වීම කෙරෙහි බලපෑවේ. අපි පළවෙනි පාඩම් වලින් කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්ම දූත කාර්ය. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා ධර්මය දේශනා කිරීම සඳහා ක්‍රියා කරනවා. ධර්මයේ දේශනා කරනවා. මේ ධර්මයේ දේශනා කිරීම සහ බුදුදහම ව්‍යාප්ත වීම, බුදුදහම ලෝකයේ තුල නගා සිටවීම සඳහා බුදුරජාණන් වහන්සේගේ විවිධාකාර වූ ඉගැන්වීම් ක්‍රම, දේශනා ක්‍රම හේතු වුණා. මෙතනදී සඳහන් කරනවා බුදුරදුන් තුල පැවති විශේෂ මානව ගුණ සමුදාය මිනිස් ගුණ දහම්. බුදුරජාණන් වහන්සේ ලෞතුරා
තත්ත්වයටපත් වෙලා හිටියත් උන්වහන්සේගේ ධර්මදූත මෙහෙවර සාර්ථක වීම සඳහා අතිමානුෂීය තත්ත්වයෙන් තොරව මානුෂීය වූ මානව උදහස් ඇතිව ක්‍රියා කිරීම හේතුවක් වුණා. බුදුහු ප්‍රසන්න ආචාරශීලී ගතිගුණ වලින් යුක්ත වූහ. බුදුරජාණන් වහන්සේ ප්‍රසන්නයි. ආචාරශීලී ගතිගුණ වලින් යුක්ත කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. උන්වහන්සේගේ ඇසුරෙහි වාසය කළ ශ්‍රාවක භික්ෂු සමූහයාට එබඳුම ආචාරශීලී සංසුන් පිරිසක් වූහ. බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි සංවර ආචාරශීලී පිරිසක් වුණේ කෙනෙක් වුණේ උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස මහා සංඝරත්නය රහතන් වහන්සේලා උන්වහන්සේලාත් ආචාරශීලී සංසුන් ඉඳුරන් නැති පිරිසක් වුණා. මේ බව සනාථ කරන අගනා පුවත් පෙළෙහි නිතර දක්නට ලැබේ. බුදුරජාණන් වහන්සේත් ඒ වගේම ශ්‍රාවකයන් වහන්සේලාත් හරිම සංවරශීලීව ආචාරශීලීව ක්‍රියා කළා කියන්නේ විවිධ තැන්වලින් තොරතුරු ලැබිලා තියෙනවා. බුදුරදුන් වරක් තම ශ්‍රාවක පිරිස සමග ඔන්න උදාහරණ සඳහන් වෙනවා. මොකටද උදාහරණ සඳහන් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක භික්ෂු මහා සංඝරත්නයත් ආචාරශීලීව ක්‍රියා කළා කියන එකට උදාහරණ. බුදුදහම ව්‍යාප්ත වීමෙහිදී බුදුරජාණන් වහන්සේ තුල සහ ශ්‍රාවකීන් වහන්සේලා තුල පැවති ආචාරශීලීත්වය හේතුවක් වුණා කියලා කිව්වොත් අපිට ඒකට පිළිතුරු ලබා දෙන්නට වෙනවා උදාහරණත් එක්ක. මෙන්න පළවෙනියටම සඳහන් වෙනවා උදාහරණේ බුදුරදුන් වරක් තම ශ්‍රාවක පිරිස සමග ජීවක අඹ වනයේහි වාසය කරද්දී සඳ පායපු රැයක අජාසත් රජු ඇතුපිට නැගී පිරිවර ස්ත්‍රීන් හා ජීවකද සමග එහි පැමිණියේ. හඳ පායලා තිබුණු රැයක අජාසත් රජතුමා ජීවක අඹ වනයේට පැමිණෙනවා. බුදුරදුන් වරක් තම ශ්‍රාවක පිරිස සමග ජීවක අඹ වනයේහි වාසය කරද්දී බුදුරජාණන් වහන්සේ ජීවක අඹ වනයේ තමයි වැඩ හිටියේ. කවුද එන්නේ? අජාසත් රජු ඇතුපිට නැගී පිරිවර ස්ත්‍රීන් හා ජීවකද සමග. ජීවක වෛද්‍යවරයාත් එක්ක තමයි එන්නේ. කොමාර බච්ච ජීවක වෛද්‍යවරයා තමයි අජාසත් රජතුමාට බුදුදහම කෙරෙහි නැඹුරු වෙන්නට මඟ පෙන්වපු කෙනා විදිහට බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙලා තියෙන්නේ. විවිධ අය ගාවට ගිහිල්ලා තමන්ගේ පිය රජතුමාව ඝාතනය කිරීම සම්බන්ධව හිතේ ඇති වුණු වික්ෂිප්ත භාවය निराකරණය කරගන්න රජතුමා අජාසත් රජතුමා විවිධ තැන්වලට යනවා. ඉතින් ජීවක වෛද්‍යතුමාගේ උපදෙස් අනුව තමයි බුදුරජාණන් වහන්සේව බැහැ දකින්නට එන්නේ. හඳ පායලා තිබුණු රැයක තනිවම නෙවෙයි එන්නේ ජීවක වෛද්‍යවරයාත් පිරිවර ස්ත්‍රීන් එක්ක තමයි පැමිණෙන්නේ. ඒ වන විට එහි පැවති නිහැඩියාව රජුගේ සිතෙහි තිගැස්මක් පවා ඇති කළේ. රජතුමා තිගැස්මකට පත් වෙනවා. කිසිදු ශබ්දයක් කිසිදු හඬක් මේ අඹ වනයේ නැහැ. ජීවක අඹ වනයේ බුදුරජාණන් වහන්සේ සහ ශ්‍රාවක මහා සංඝරත්නයේ වැඩ ඉඳලා තියෙනවා මේ අඹ උයනේ. ඉතින් ජීවක වෛද්‍යවරයා අජාසත් රජතුමාව එකතු කරගෙන එන්න කලින් බුදුරජාණන් වහන්සේ ගැනත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය කොයිතරම් පිරිසක් විශාල පිරිසක් ඉන්නවද කියන එක කියලා තිබුණේ. ඉතින් දැන් රජතුමත් ජීවක වෛද්‍යතුමත් පිරිවර ස්ත්‍රීනුත් ජීවක අඹ වනයේට ඇවිල්ලා බුදුරදුන් හා ශ්‍රාවක පිරිස සිහිල් සාන්ත විලක් මෙන් සංවරව ප්‍රසන්නව නොකැලඹුණු ඉඳුරන් ඇතිව වසනු දැක මාගේ ආදරණීය පුතා උදයබද්දත් මේ උපසාන්ත ගතියෙන් සිටී නම් යැයි රජුට සිතිනි. මාගේ ආදරණීය පුතා උදයබද්දත් මේ උපසාන්ත ගතියෙන්
සිටී නම් යයි රජුට සිතිනි. ඇයි මේ අජාසත් රජතුමාට මෙහෙම හිතෙන්නේ? ජීවක අඹ වනයේට ආවට පස්සේ ඒ හාමුදුරුවරු දහස් ගණනක් ඉන්නවා. දහස් ගණනක් හිටියත් උපසාන්ත විදිහට සංවර විදිහට ඒ අඹ උයනේ වැඩ ඉන්නව දැක්කම අජාසත් රජතුමාට කල්පනා වුණේ මගේ පුතා උදේබද්ද. උදේබද්දත් මේ වගේ උපසාන්ත කෙනෙක් බවට පත් වුණා නම් කොච්චරනම් වටිනවද කියන අදහස තමයි කල්පනා වුණේ. එතනදී කියවෙනවා උදේබද්ද කියන අජාසත් රජතුමාගේ පුත් කුමාරයා අසංවරශීලී කෙනෙක් කියලා. අසංවරශීලී කෙනෙක් කියලා කියවෙනවා. බුදුරජාණන් වහන්සේ වරක් අංගුත්තරාපයෙහි ආපාන නම් නියම්ගම වැඩ සිටියහ. නියම්ගමට වැඩියහ. ඒ නියම්ගමට අංගුත්තරාප කියන ප්‍රදේශයේ ආපාන කියන නියම්ගමට තමයි වඩින්නේ. බුදුහාමුදුරුවොත් මහා සංඝරත්නයත් ආචාරශීලී සහ සංවරශීලී කියන එකට තමයි මේ උදාහරණ කතා කරන්නේ. එක අවස්ථාවක ජීවකම්බ වනයේට බුදුරජාණන් වහන්සේ වැඩම කරනකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට අජාසත් රජතුමා පැමිණෙනවා. ඒ පැමිණිච්ච වෙලාවේදී රජතුමාට කල්පනා වෙනවා හාමුදුරුවරු උපසාන්ත විදිහට ඉන්නවා දැකලා මගේ පුතා උදේබද්දත් මේ වගේ සංවර වුණා නම් කියලා හිතන අවස්ථාව බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක අංගුත්තරාප කියන ප්‍රදේශයේ ආපාන කියන නියම්ගමට වඩිනවා. උපසාන්තව ඉන්ද්‍රිය දමනයෙන් යුතුව බුද්ධ ප්‍රමුඛ මහ සංඝරුවන පේලියට වඩිනු දුටු ඒ නියම්ගම් වාසීහු මහත් පුදුමයට පත් වූහ. උපසාන්ත විදිහට ඉන්ද්‍රිය දමනයෙන් යුක්තව බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ පෙළකට වැඩම කරනවා. මේක දැක්කට පස්සේ ආපාන කියන නියම්ගම් වාසීන්ට පුදුමයක්. භික්ෂූන් වහන්සේලා දහස් ගණනක් තමයි එකවර බුදුරජාණන් වහන්සේ ප්‍රධාන කරගෙන වඩින්නේ. මෙහෙම වඩිනකොට ආපාන කියන නියම්ගමේ අයට අංගුත්තරාපේ ආපාන කියන නියම්ගමේ අයට පුදුම සහගත දෙයක් වුණා. ගෙවල් වල සිටින ස්ත්‍රී පුරුෂයන් සමග දෙපසට වී බලා සිටින්නට වූහ. ගෙවල් වල ඉන්න ස්ත්‍රීන් සහ පුරුෂයන් පාර දෙපැත්තට ඇවිල්ලා බලාගෙන ඉන්න පටන් ගත්තා. එකම විසූ කේනිය නම් සුප්‍රසිද්ධ ජටිලතමේ ඒ පිළිබඳව අතිශයින් ප්‍රසාදයට පත්ව ගම්වැසියන්ද සහභාගී කරවාගෙන බුදුපාමොක් මහ සංඝනට පසුදින දනට ආරාධනා කළ පුවතක් සුත්ත නිපාතයේ සේල සූත්‍රයෙහි සඳහන් වේ. මේ බුදුරජාණන් වහන්සේගේ සහ භික්ෂූන් වහන්සේලාගේ ශික්ෂාකාමීත්වය සංවරශීලීත්වය ගැන තමයි කතා කරන්නේ. ඒ විදිහට දහස් ගණනක් සංවරශීලීව වැඩම කරනවා දැක්කට පස්සේ ඒ ගමේ හිටපු කේනිය කියන ප්‍රසිද්ධ ජටිලයෙක් හිටියා. ගොඩක් සතුටු වුණා. ගොඩක් ප්‍රසාදයට පත් වුණා. එහෙම ප්‍රසාදයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ ප්‍රදාන කරගත්ත මහා සංඝරත්නයට දානයක් පූජා කරන්නට මේ කේනිය කියන සුප්‍රසිද්ධ ජටිලයා යොමු වුණා කියන කතාව සිදුවීම සුත්ත නිපාතේ සේල කියන සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. සුත්ත නිපාතේ සේල සූත්‍රයේ තමයි මේ සඳහන් තියෙන්නේ. මොකක්ද මේ සුත්ත නිපාතේ සේල සූත්‍රයේ සඳහන් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ප්‍රදාන කරගත් මහා සංඝරත්නයේ වරක් අංගුත්තරාප කියන ප්‍රදේශයේ ආපාන කියන නියම්ගමේ සංවරශීලී වැඩම කරනවා දැකපු කේනිය නම් සුප්‍රසිද්ධ ජටිලයා බුදු හාමුදුරුව ප්‍රධාන මහා සංඝරත්නයට දන් දෙන්නට කටයුතු කරපු ආකාරයක් ගැන සඳහන සිදුවීම තමයි සුත්ත නිපාතේ සේල සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඊළඟට අපි බලමු මහා කරුණාව මහා ප්‍රඥාව කියන ගුණයන්. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවයි මහා ප්‍රඥාවයි බුදු කෙනෙක් විදිහට සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ මේ මහා කරුණාව සහ මහා ප්‍රඥාව කියන දෙක. සම්පූර්ණ
බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ක්‍රියාත්මක වෙන්නේ මේ මහා කරුණාවයි මහා ප්‍රඥාවයි. අපි බලමු මේ මහා කරුණාව, අපි බලමු මේ මහා ප්‍රඥාව මොකක්ද කියලා. බුදුරදුන් තුල පැවති මහා කරුණාවත් මහා ප්‍රඥාවත් මෙන්ම නිහතමානී බව වැනි ගුණාංගයන්ද මේ ධර්මදූත මෙහෙය පළ ගැන්වීමට හේතු විය. ධර්මදූත කාර්ය පළ ගැන්වීමට හේතුවක් වුණා අපිට පැහැදිලිව එක තේරුම් ගන්නට පුළුවන්. බුදුරදුන් තුල පැවති මහා කරුණාවත් මහා ප්‍රඥාවත් වගේම නිහතමානී ගුණාංගය, නිහතමානී බව. බුදුරදුන්ගේ මහා කරුණාව ප්‍රකට වන අවස්ථා බුදු සිරිත පුරාම විහිදී ඇත. බුදු සිරිත පුරාම බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව ප්‍රදර්ශනය වෙන අවස්ථාවන් අපිට දකින්න පුළුවන්. උන්වහන්සේ හැම දිනකම අලුයම නැගිට මහා කරුණා සමාපත්තියට සමවැද ලෝක සත්වයා දෙස බලති. අලුයම් කාලයේදී බුදුරජාණන් වහන්සේ හැම දවසකම අවදි වෙලා මහා කරුණා සමාපත්තියට සමවැදිලා අද දවසේදී මම කාටද පිහිට වෙන්නේ කියලා බලනවා. එසේ Tamanගේ සේවය අවශ්‍ය වන්නේ කවරෙකුට දැයි බලා නොපමාවම පාගමනින් හෝ එර්දියෙන් හෝ ගොස් ඔවුනට අවශ්‍ය උපකාර කළ බව බුදුරදුන්ගේ දිනචර්යාව තුළින් ප්‍රකට වෙයි. අලුයම් කාලයේදී තමයි මේ උතුම් කාර්ය සිද්ධ වෙන්නේ. මහා කරුණා සමාපත්තියට සමවැදිලා අද කාටද මගින් යහපතක් සිද්ධ වෙන්නට ඕන, අද කාටද මම පිහිට වෙන්නට ඕන කියලා බලලා පාගමනින් හෝ එර්දි බලයෙන් බුදුරජාණන් වහන්සේට වැඩම කරන්නට පුළුවන්. එහෙම වැඩම කරලා ඒ පිහිට විය යුතු කෙනාට, ධර්ම අවබෝධය ඇති කළ යුතු කෙනාට ධර්ම අවබෝධය ඇති කරවන්නට කටයුතු කරනවා. අනේපිඩු මහ සිටුතුමාගේ නිවසේහි සේවයේ යෙදී සිටි පුන්නානම් දාසියට එම වහල් භාවයෙන් මිදීමට හැකි වූයේ බුදුරදුන්ගේ මහා කරුණාව නිසාය. මහා කරුණාව නිසා දාස භාවයෙන් නිදහස් වෙච්ච ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. අනේපිඩු මහ සිටුතුමාගේ නිවසේ ක්‍රියා කළ දාසිය. කවුද දාසිය? පුන්නා කියන දාසිය. මේ දාසියට වහල් භාවයේ පවා ඉවත් කරනවා. වහල් භාවයෙන් පවා ඉවත් වෙන්නට පුළුවන්කම ලැබෙනවා බුදුරජාණන් වහන්සේගේ පිහිටවීම නිසා. එතකොට අපිට ඉගෙන ගන්න අවධානය යොමු කරන්න විශේෂ කාරණාවක් තියෙනවා. දාසකම් කරපු සමාජ වටපිටාවකින් ඒ දාසභාවයෙන් පවා සමහර අයට මිදෙන්නට බුදුරජාණන් වහන්සේගේ මේ මහා කරුණාව හේතුවක් වෙලා තියෙනවා. අසරණව සිටි චුල්ලපන්තක තෙරුන්ට රහත් වීමට අවස්ථාවක් සැලසුනේ බුදුරදුන්ගේ කාරුණිකත්වයෙන්. බුදුරජාණන් වහන්සේගේ කාරුණිකත්වයේ පුන්නා කියන දාසිය පවා දාසභාවයෙන් මිදෙන්නට බුදුරජාණන් වහන්සේ කරපු ධර්ම දේශනාවන්, බුදුරජාණන් වහන්සේගේ ක්‍රියාකලාපයේ හේතු වුණා කියලා ආරංචි වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ ගැන බොහෝ දෙනෙක්, ගොඩක් දෙනෙක් කතා කරන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි, චුල්ලපන්තක කියන තෙරුන් වහන්සේ මහා පන්තක හාමුදුරුවෝ විහාරස්ථානයෙන් එළියට දානවා. මාස 4ක් පුරාවටම එක ගාතාවක්වත් පාඩම් කරගන්නට බැරි හාමුදුරුවන් වහන්සේ කෙනෙක් විහාරස්ථානයට වැඩක් නැහැ කියන ප්‍රකාශය කරමින් තමයි චුල්ලපන්තක පොඩි හාමුදුරුවන් වහන්සේව විහාරස්ථානයෙන් එළියට දාන්නේ. ඒ එළියට දැම්මට පස්සේ බුදුරජාණන් වහන්සේ අලුයමින් මහා කරුණා සමාපත්තියෙන් බලනකොට පේනවා චුල්ලපන්තක හාමුදුරුවන් වහන්සේ සසර තුල කරන ලද යම්කිසි අකුසල කර්මයක හේතුවෙන් උන්වහන්සේට මේ ගාථා ධර්මයක් පාඩම් කරගන්නට බැරි වුණාට බොහෝ රූපමවන භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පත්වෙමින් ශාසනයට ඇතුළු වෙලා මාර්ගඵල අවබෝධය ලබන්නට පුළුවන් පින තියෙන, හේතු සම්පත් තියෙන කෙනෙක් කියලා දකිනවා. එහෙම දැකලා ධර්මයේ
වෙත යොමු කරන්නට චුල්ලපන්තක හාමුදුරන් වහන්සේ හමුවීමට බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. ඒත් මහා කරුණාව නිසා. අසරණයෙකුගේ දුක දැක ධර්ම සංවේගයට පත්වන බුදුරජාණන් වහන්සේ කිසිවකු පිළිකුල් නොකළහ. අසරණ කෙනෙක් දැක්කම් පස්සේ සංවේගයට පත්වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ කිසිම කෙනෙක් ගැන පිළිකුලක් ඇති කරගත්තේ නැහැ. වරක් අනඳ හිමියන් සමග ගිය ගමනේදී බඩේ අමාරුවක් සෑදී අසරණම වැතිර සිටි භික්ෂුවක් බුදුරදුන්ට දක්නට ලැබිණි. බුදුරජාණන් වහන්සේ ඉඳලා හිටලා ඒ පන්සල් භූමිය පුරාම තියෙන කුටිවලට වැඩම කරලා එක එක භික්ෂුන් වහන්සේලාගේ දුක සැප ගැන හොයලා බලනවා. එහෙම සිරිතක් තිබිලා තියෙනවා. ඉතින් දවසක් දා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන් වහන්සේත් එක්ක ඒ විදිහට චාරිකා කරනවා. අනිකුත් භික්ෂුන් වහන්සේලා ඉන්න ප්‍රදේශයන් වලට වැඩම කරනවා. එකම ආරාමයේ වුණත් දහස් ගණනක් භික්ෂුන් වහන්සේලා වැඩ හිටපු නිසා විශාල ප්‍රමාණයක් තියෙන්නට ඇති. ඉතින් එහෙම වැඩම කරගෙන යනකොට විශේෂ සිදුවීමක් වුණා දවසක් දා. ඒ මොකක්ද? බඩේ අමාරුවක් හැදිලා අසරණ තත්වයට පත් වෙලා හිටපු හාමුදුරු කෙනෙක් හම්බ වෙනවා. අනද හිමියන් ලවා වතුර උණු කරවාගත් උන්වහන්සේ තෙරුන්ව නාවා පිරිසිදු කර උවටැන් කළහ. ඒ රෝගී තත්වයට පත්වෙච්ච බඩේ රුජාවකින් පෙළෙන භික්ෂූන් වහන්සේ සමීපයට ගිහිල්ලා වතුර උණු කරවා ගන්නවා. ආනන්ද හාමුදුරුවෝ ලවා උණු කරවාගෙන බුදුරජාණන් වහන්සේගේ අතින්ම නහවලා පිරිසිදු කරනවා. බලන්න ලෞතුරා බුදු කෙනෙක් බවට පත් වෙලා හිටියත් උන්වහන්සේ මහා කරුණාවෙන් ලෙඩට පත් වෙලා හිටපු භික්ෂුන් වහන්සේ නමකට ඒ විදිහට උපස්ථාන කරනවා. ඒක මහා කරුණාව නිසා සිදුවෙන්නා වූ කාරණාවක්. ඉතින් ওই විදිහට බුදුරජාණන් වහන්සේගේ විවිධ ආකාරයේ ගුණයන් තිබුණා. ඒ ගුණයන් බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්මය ව්‍යාප්ත වීම සඳහා හේතුවක් වුණා. බුදුදහම ව්‍යාප්ත වීම සඳහා හේතුවක් බවට පත් වුණා. ඊළඟට අපි බලමු අන්‍ය සාමයක කොටස් වලින් විරෝධතා පැන නැගීම. ඇත්තටම බුදුදහම ගැන කතා කරද්දී බුදුදහමේ ව්‍යාප්තිය ගැන කතා කරද්දී ප්‍රධාන ගැටලුවක් තමයි අන්‍ය ආගමික කොටස් වලින් අන්‍ය ආගමික කණ්ඩායම් වලින් බුදුරජාණන් වහන්සේටත් ශ්‍රාවක මහා සංඝරත්නයටත් ඇති වෙච්ච පීඩාව, ඇති කරපු පීඩාව. ඒ වගේ පීඩාවක් ඇති කරලා තියෙනවා. ඉතින් මේ ගැන තමයි ඊළඟට අපි කතා කරන්නේ. බුදුදහම ව්‍යාප්ත වීම සඳහා බුදුරජාණන් වහන්සේගේ මානුෂීය ගුණධර්ම හේතු වුණා වගේම සමහර කොටස් මේ උතුම් වූ බුදුදහමට විරෝධතාවයේ දක්වමින් බුදුරජාණන් වහන්සේට විරෝධතාවයේ දක්වමින් ක්‍රියා කරපු අවස්ථාවන් ගැනත් අපිට අසන්නට ලැබෙනවා. කොයි වගේ සිදුවීම්ද කියලා අපි බලමු. බුදුරදුන්ගේ ධර්මදූත සේවාව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වනවත් සමග අන්‍ය සාමයික ශාස්ත්‍රවරුන්ගේ බැතිමත් හුද සිය දහස් ගණනින් බුදුන් සරණ යන්නට වූහ. බුදුන් සරණ ගියා. බුදුරජාණන් වහන්සේගේ ධර්මදූත සේවාව පටන් අරගෙන ටික කාලයක් ගියාට පස්සේ මොකද වෙන්නේ? විශාල වශයෙන් අනිත් ආගමික ඉගැන්වීම් වලට නැඹුරු වෙලා හිටපු පිරිස් පවා දහස් ගණන් බුදුහාමුදුරුවන්ගේ මේ උතුම් ඉගැන්වීමෙහි ගාම්භීරත්වය වටිනාකම තේරුම් අරගෙන මේ ලෞතුරා ධර්මයට යොමු වුණා. බුදුදහමට යොමු වුණා. ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි, සමහර වෙලාවට දහස් ගාණක්. ඉතින් මේක අනිත් ආගමික කණ්ඩායම් වල නායකයින්ට ගැටලුවක් වුණා. ප්‍රශ්නයක් වුණා. එවිට එම ශාස්ත්‍රවරු බුදුරදුන් කෙරෙහි විරෝධතා පළ කළහ. මොකද කළේ? ඒ වගේ අවස්ථාවලදී, ඒ වගේ වෙලාවල් වල බුදුරජාණන් වහන්සේට අනිත් ආගමික ශාස්ත්‍රවරු විරෝධතාවය පළ කරන්න පටන් ගත්තා. බුදුරදුන් මායාකාරයෙක් යයිද ආවර්තනීය මායාවක් දනිතැයිද කියන්නට වූහ. ආවර්තනී
අනිත් මිනිස්සුන් ඇදලා ගන්න පුළුවන් මායාකාර ක්‍රියාවන් කරන්න පුළුවන් කෙනෙක්. බුදුරජාණන් වහන්සේ කියන්නේ ගෞතම බුද්ධ කියන්නේ ගෞතම බුද්ධ කියන්නේ මායාකාරයේ ආවර්තනීය මායාවක් දන්න කෙනෙක්. ඒ වගේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තියෙනවා. වරක් මේ ඇසූ බද්දිය නම් ලිච්ඡවි රජු ස්වාමීනි ඔබ වහන්සේ මිනිසුන් ඇත ගැනීමේ මායාවක් දන්නේ දැයි විමසූ බව අංගුත්තර නිකායේ බද්දිය සූත්‍රයේ සඳහන් වේ. ඒ වගේ විරෝධතා දක්වනවා. බුදුරජාණන් වහන්සේ මායා දන්න කෙනෙක්. ආවර්තනීය මායාවක් දන්න කෙනෙක්. එහෙම කියනවා. මේක අහගෙන ඉන්න බද්දිය කියන ලිච්ඡවි රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් කෙලින්ම අහනවා. බුදුරජාණන් වහන්සේ ඇත්තද මේ කියන්නේ ඔබ වහන්සේ මායා දන්නවා කියලා. එහෙම ඒ වගේ ප්‍රකාශයක් සඳහන් වෙනවා බද්දිය සූත්‍රයේ අංගුත්තර නිකායේ. අංගුත්තර නිකායේ බද්දිය සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඉතින් ඊළඟට අපි බලමු එමෙන්ම බුදු සසුනේ පැවිදි වන්නවුන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩිවත්ම ඇතැම් පිරිස් බුදුරදුන්ට විරුද්ධව උද්ඝෝෂණය කරන්නට වූ අන්දම විනය මහා වග්ගයේ සඳහන් වේ. බුදු සසුනේ පැවිදි වෙන අය සංඛ්‍යාව වශයෙන් ශීඝ්‍රයෙන් සංඛ්‍යාව වැඩි වෙනවා. මේක දැක්කට පස්සේ බුදුරජාණන් වහන්සේට විරුද්ධව සමහර අය උද්ඝෝෂණය කරලත් තියෙනවා. විනය මහා වග්ගපාලි විනය පිටකේ මහා වග්ගපාලි තමයි මේ ගැන සඳහන් වෙන්නේ. බලන්න අන්‍යාගමික ඉගැන්වීම් කරපු අය කොයි විදිහේ විරෝධතාවද බුදුරජාණන් වහන්සේට දක්වලා තියෙන්නේ කියලා. ශ්‍රමණ ගෞතම තෙමේ පවුල් වඳ කිරීම පිණිස වැන්දබුවන් ඇති කිරීම පිණිස කුල නැසීම පිණිස වැඩ කරන්නේය. දහසක් ජටිලයන් මහාන කළේය. සංජය අතවැසි 250ක් පරිබ්‍රාජකයන් මහාන කළේය. මීළඟට කවුරුන් මහාන කරાવી දැයි දන්නේ නැහැ. යනුවෙන් මිනිස්සු බුදු රදුන්ට දොස් නගන්නට ගරහන්නට පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේට අන්න ඒ විදිහට ගැරහුම් කරනවා. කොයි විදිහටද? ශ්‍රමණ ගෞතම තෙමේ පවුල් වඳ කිරීම පිණිස ක්‍රියා කරනවා, වැන්දබුවන් ඇති කිරීම පිණිස ක්‍රියා කරනවා, කුලයන් නැසීම පිණිස කුලයන් ඉදිරියට පවත්වාගෙන යෑම නතර කිරීමට ක්‍රියා කරනවා. දහසක් ජටිලයන් මහාන කළා. සංජය අතවැසි 250ක් පරිබ්‍රාජකයන් මහාන කළා. මීළඟට කාව මහාන කරයිද දන්නේ නැහැ. ඒ විදිහේ ප්‍රශ්න නගමින් බුදුරජාණන් වහන්සේට විරෝධතා දක්වලා තියෙනවා. ඉතින් පහුගිය වර්ෂවල ප්‍රශ්න පත්‍රවල අපි දැක්කා බුදුරජාණන් වහන්සේට ධර්මයේ ව්‍යාප්ත කිරීමේදී පැන නැගුණු විවිධ ගැටලු ගැන විරෝධතා මොනවද කියලා අහලා තියෙන ප්‍රශ්න. ඉතින් අපි විරෝධතා කිහිපයක් ගැන කතා කළා. කොයි වගේ විරෝධතාද බුදුරජාණන් වහන්සේ කෙරෙහි සහ ශ්‍රාවක සංඝයා වහන්සේ කෙරෙහි දක්වලා තියෙන්නේ කියලා. ඉතින් අපි කතා කළා මහා කරුණාව සහ මහා ප්‍රඥාව කියන ගුණ දෙක යටතේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් කතා කළා. ඊළඟට අපි බුදුරජාණන් වහන්සේට ඒ කරුණාවෙන් සහ මහා ප්‍රඥාවෙන් යුක්තව පිහිටවීමේ ප්‍රතිඵලයක් විදිහට අවසානයේදී දැඩි විරෝධතා එක එක අංශයන් වලින් එක එක පිරිස් විසින් සිද්ධ කරලා තියෙන ආකාරය කතා කළා. ඊට පස්සේ බලමු තාදී ගුණය ගැන. තාදී ගුණය කියන කොටසේදී අපිට වැදගත් වෙන කරුණු කිහිපයක්ම සාකච්ඡා වෙනවා. අපි බලමු වේරංජාවේ වස් විසූ සමයේ උන්වහන්සේටත් භික්ෂූන්ටත් කිසි දනක් නොලැබිනි. එහෙත් බුදුහු සේවයේ නොනැවැත්වූහ. වේරංජාවේ වස් කාලේ 12 වෙනි වස් කාලේ මේ වස් කාලයේ පුරාවටම දානෙ ලැබෙන්නේ නැහැ. වේරංජාවේ ගත කරපු වස් කාලයේදී දානෙ ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ උනත් සමාදන් වෙච්ච වස සමාදන් වුණාට පස්සේ ඒ වස ඡේදනය කරගන්නවා නම් ඒක හොඳ නැති දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කොයි විදිහෙන් දානමාන ආදී ලැබුණේ නැතත්
12 වෙනි වස් කාලයේ පුරාවටම වේරංජාවේ වැඩ ඉන්නවා. වස් කාලයේ පුරාවටම වේරංජාවේ වැඩ ඉන්නවා. විරුද්ධවාදීන් තාඩන පීඩන කළත් බුදුහු ඒ කිසිවක් ගණන් නොගත්හ. ගණන් ගත්තේ නැහැ බුදුරජාණන් වහන්සේ. මාගන්ධියගෙන් අල්ලස්ගත් දාමර්කයන් නොයෙක් අපහාස කළත් ඒවා ඉවසූහ. මේ මොකද්ද කතා කරන්නේ? තාදී ගුණේ. වේරංජාවේ වාසය කරපු කාලයේදී දානි ලැබෙන්නේ නැහැ භික්ෂුන් වහන්සේලාට සහ බුදුරජාණන් වහන්සේට. ඒත් බුදුරජාණන් වහන්සේ ඉවසීමෙන් ක්‍රියා කරනවා. ඒක තාදී ගුණයේ යටතේ තමයි අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. මාගන්ධිය කියන මේ තරුණිය පස්සේ කාලයේදී උදේන රජතුමත් එක්ක විවාහපත් වෙනවා. පස්සේදී බුදුරජාණන් වහන්සේට බොහෝ දෝෂාරෝපණය කරනවා. මොකද මාගන්ධියගේ පියතුමා බුදුරජාණන් වහන්සේගේ පාසටහන් දැකලා එනම් උත්තරීතර කෙනෙක්, උතුම්ම කෙනෙක් කියන එක තේරුම් අරගෙන තමන්ගේ දියණියව විවාහ කරලා දෙන්නට යෝජනාවක් අරගෙන එනවා. මාගන්ධියව විවාහ කරලා දෙන්න යෝජනාවක් අරගෙන එනවා. බුදුරජාණන් වහන්සේ එතනදී මේ කාන්තාව ගැන සඳහන් කරනවා ධර්මානුකූලව. පයෙන් පාගණ්ඩවත් සුදුසු නැති කුණු ගොඩවල් 32කින් සැදුම්ලත් ඒ වගේ කෙනෙක් මට කුමකටද කියන ප්‍රකාශය කරනවා. ඒ වෙලාවේදී මාගන්ධිය වෛරී චේතනාවක් ඇති කරගන්නවා. අන්නේ ඇති කරගත්ත වෛරී චේතනාව නිසා තමයි මාගන්ධිය පස්සේ කාලේ රජතුමත් එක්ක විවාහ වුණාට පස්සේ රජ බිසවක් බවට පත් වුණාට පස්සේ විවිධ පිරිස් යොදවලා බුදුරජාණන් වහන්සේට අපහාස කරන්නට යොමු වෙන්නේ. ඒ වුණත් බුදුරජාණන් වහන්සේ ඒකට සැලුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ ශක්තිමත්ව තාදී ගුණයෙන් යුක්තව කටයුතු කළා. අන්‍ය තීර්ථකයන් විසින් කුමන්ත්‍රණයකින් සුන්දරිය මරා දමා බුදුරදුන්ටත් ශ්‍රාවකයන්ටත් අපහාස කරද්දී උන්වහන්සේ ඒවා ඉවසූහ. අනිත් අවස්ථාව සුන්දරී කියන පරිබ්‍රාජිකාව. සුන්දරී කියන පරිබ්‍රාජිකාව කීප දිනක්ම ජේතවනාරාමයේ පැත්තට එවනවා. එහෙම එවලා ටික කාලයක් ගියාට පස්සේ සුන්දරීව මරලා අන්‍ය තීර්ථකයන් විසින් සුන්දරීව මරලා ජේතවනාරාමයේ ළඟම වලලනවා. දැන් ආරංචිය යවනවා හැමතැනම සුන්දරිය නැහැ කියලා. සුන්දරී පරිබ්‍රාජිකාව නැහැ කියලා. ඊට පස්සේ රජතුමා ඇතුළු පිරිස එකතු වෙලා පරීක්ෂණයක් කරලා බලනවා, හොයනවා සුන්දරී කොහෙද කියලා. කොහොම හරි ජේතවනාරාමයේ අසල තමයි සුන්දරී කියන මේ පරිබ්‍රාජිකාවගේ මලසිරුර සංගවලා තියෙන්නේ. ඉතින් හැමතැනම ප්‍රචාරය කරනවා බුදුරජාණන් වහන්සේ තමයි මේ කාර්යය කළේ කියලා. මේක කළේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට මිනිස්සු හැම කෙනෙක්ම දෝෂාරෝපණය කරන්න පටන් ගත්තා. මහා සංඝරත්නයට හැම කෙනෙක්ම දෝෂාරෝපණය කරන්න පටන් ගත්තා. හැබැයි ඒ දෝෂාරෝපණය කරද්දිත් බුදුරජාණන් වහන්සේ ශක්තිමත්ව වැඩ ඉන්නවා. එක් අවස්ථාවකදී ආනන්ද හාමුදුරුවන් වහන්සේ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ අපි මේ ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයකට වැඩම කරමු කියලා. ඒ තරම් දෝෂාරෝපණ දරා ගන්න බැරි තරම් දෝෂාරෝපණ ලැබෙනවා. ඒත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද යම් දවසක සත්‍ය ජය ගන්නවා. එතෙක් අපි මෙහි රැඳී සිටිය යුතුයි කියන අවවාදය ලබා දෙනවා. දහම් දෙසමින් සිටින අවස්ථාවලදී මහා පිරිස් මැදට පැමිණ චින්චා මානවිකා විසින් කළ අභූත චෝදනා හා ආලවක වැනි දාමරිකයන්ගේ නින්දා අපහාසද ඉවසූහ. ආලවක වගේ දාමරිකයෝ චින්චා මානවිකාව ඇවිල්ලා කුසේ දරමිටි බැඳගෙන තමන් දරුවෙක් බුදුරජාණන් වහන්සේ නිසා දරුවෙක් බිහි කරන්න ඉන්නවා කියලා ප්‍රකාශ කරමින් තමයි පැමිණෙන්නේ. ඒ වගේ දෝෂාරෝපණයක් කරනවා. හැබැයි ඒ වුණත් බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී කිසිම දෙයක් ප්‍රකාශ කරන්නේ නැහැ. ආලවක වගේ දාමරිකයන් කරපු නින්දා අපහාස බුදුරජාණන් වහන්සේට
නික්කම සමනාත කියලා තමයි කතා කරන්නේ. ඒකේ තේරුම සිංහලෙන් හරියට ගත්තොත් එළියට යන්න. ඒක ගෞරවාර්ථයෙන් කරන එකක්. ගෞරවාර්ථයෙන් එළියට ඵලයන් කියන අදහස තමයි අපි ගෞරවයෙන් නැතිව කතා කළොත් ඒකේ සිංහල අදහස වෙන්නේ. ඇතුළට වරෙන් පවිස සමනාත. ශ්‍රමණය ඇතුළට වරෙන්. ඒ වගේ අදහසක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ කතා කරද්දී බුදුරජාණන් වහන්සේ සාන්ත විදිහට සංවර විදිහට එළියට වැඩම කරනවා, ඇතුළට වැඩම කරනවා. එහෙම කරනවා. එතනදී බුදුරජාණන් වහන්සේ කම්පාවටපත් වෙන්නේ නැහැ. තාදී ගුණයෙන් යුක්තව ක්‍රියා කරපු අවස්ථාවක්. බුදුරදුන් ආරම්භ කළ ධර්මදූත මෙහෙය නවතාලීම සඳහා මෙසේ විරුද්ධවාදීන් ගත් උත්සාහයන් ව්‍යර්ථ කරමින් ඉවසීමෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව ආදර්ශවත්ව තම සේවාව බුදුරජාණන් වහන්සේ දිගටම ගෙන ගියහ. බුදුරජාණන් වහන්සේ ඒ වගේ විරෝධතා තිබුණත් ඒ එකකදීවත් සැලීමකටපත් වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ ශක්තිමත්ව ඒ කාර්ය සිද්ධ කරලා තියෙනවා. ඉතින් අද දවසට අපි සාකච්ඡාව නිමා කරන්නට සූදානම් වෙන්නේ. අපි ඔබට ප්‍රශ්න කිහිපයක් ලබා දෙන්නට අදහස් කරනවා. ප්‍රශ්න ලියා ගන්නට පුළුවන්. ප්‍රශ්න ලියාගෙන ඔබට පුළුවන්කම තියෙනවා පිළිතුරු ලියලා අපිට අපේ සමූහයට එකතු කරන්න. එතකොට ඕනෑම කෙනෙක්ට ඔබගේ පිළිතුරු බලන්නට පුළුවන්කම ලැබෙවි. ඒ වගේම අපිත් ඒ පිළිතුරු වලට ලකුණු ලබා දීමක් කරනවා. එහෙනම් පළවෙනියටම බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයෙන් ගුණය නිසා පිහිට ලද පුද්ගලයින් සිව් දෙනෙකු නම් කරන්න කියන ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය නිසා පිහිට ලද පුද්ගලයන් සිව් දෙනෙකු නම් කරන්නට කියන ප්‍රශ්නය. තවත් ප්‍රශ්නයක් ඔබට ලබා දෙන්න. බුදුරජාණන් වහන්සේගේ තාදී ගුණය ධර්මදූත සේවය අඩාල නොවී ඉදිරියට ගමන් කිරීමට ඉදිරියට කරගෙන යාමට හේතු වූ අයුරු පැහැදිලි කරන්න උදාහරණ සහිතව පැහැදිලි කරන්න කියලා ලියමු. උදාහරණ සහිතව පැහැදිලි කරන්න කියන ප්‍රශ්නය. ඉතින් උදාහරණ අපිට
කිහිපයක්ම මේ සඳහා යොදා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ තාදී ගුණයෙන් ක්‍රියා කළේ කොහොමද කියලා. අපි තාදී ගුණය කියන්නේ අටලෝ දහමින් කම්පා නොවි ක්‍රියා කිරීම. අටලෝ දහමට බුදුරජාණන් වහන්සේට පත්වෙන්න සිද්ධ වෙච්ච අවස්ථාවන් කිහිපයක් උදාහරණ විදිහට අරගෙන මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මේ පුද්ගලයා මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේට දෝෂාරෝපණය කරනවා. බුදුරජාණන් වහන්සේව පීඩාවට පත් කරනවා. හැබැයි ඒ සිදුවීම් වලදී බුදුරජාණන් වහන්සේ පීඩාවට පත් නොවි ශක්තිමත්ව ක්‍රියා කරනවා. ඒක ධර්මදූත කාර්ය ඉදිරියටම පවත්වාගෙන යන්නට ලොකු ශක්තියක් වුණා. යම්කිසි ප්‍රදේශයක මිනීමැරුම් වගේ චෝදනාවකින් බුදුරජාණන් වහන්සේට චෝදනා කරනකොට ඒ වගේම චින්චා මානවිකාව කියලා කියන්නේ ගැබ්බර වෙච්ච කාන්තාවක් විදිහට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට කරන්නා වූ චෝදනාව ඒ වගේ අවස්ථාවක් මිනීමැරුම් චෝදනාව විදිහට අපිට දක්වන්නට පුළුවන්කම තියෙනවා සුන්දරි පරිබ්‍රාජිකාවගේ සිදුවීම. ඊට අමතරව අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා දාමරිකයෙක් වෙච්ච ආලවක ඇවිල්ලා මුළු කෝසලේම කැළඹීමට පත් වෙලා තිබුණේ වෙද්දි. ඒ මුළු ප්‍රදේශයේම අලව් නුවරම කෝසලේ හිටියේ අංගුලිමාල. කොසල් රටේ හිටියේ අංගුලිමාලගේ සිදුවීම තුලිනුත් අපිට පැහැදිලි වෙන්නේ ඒ වගේ විනාශ සිද්ධ කරන අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ පුද්ගලයාව යහපත් පැත්තට යොමු කරලා ක්‍රියා කරන ආකාරය ඒ වගේම ඒ අංගුලිමාල වගේ මිනීමරුවෙක්ව සම්බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් කළා කියලා ගෞරවයක් ලැබෙනවා. ඒ වෙලාවේදීත් බුදුරජාණන් වහන්සේ උද්දාමයට පත් වුණේ නැහැ. ඉතින් මේ හැම කාරණාවක්ම නිසා තාදී ගුණයෙන් ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා කියන කරුණු 8ටම සම්බන්ධ සිදුවීම් ගොඩක් බුද්ධ චරිතය තුළ බුද්ධ ජීවිතයේදී සිද්ධ වෙද්දී ඒවට කම්පා නොවි ක්‍රියා කිරීම ධර්මදූත කාර්යය සාර්ථක වීම සඳහා හේතු වුණා කියලා ඔබට ලියන්නට කියලා තමයි අපි ප්‍රශ්නය ලබා දුන්නේ. ඊළඟ දවසේ අපි කතා කරමු බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කිරීම සඳහා යොදාගත් උපක්‍රම. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කිරීමේදී ප්‍රශ්න විසඳීමේදී මොන වගේ විශේෂ ක්‍රමවේදද පාවිච්චි කරලා තියෙන්නේ කියන කරුණු ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද දවසේ අපි පාඩම නිමා කරන්නටයි සූදානම් වෙන්නේ. අපි සිහිපත් කරනවා දහම් පාසල් අවසාන විභාග පන්තියත් එක්ක දිගටම රැඳිලා ඉන්නට කියලා. ගොඩක් තොරතුරු අපි මේ පාඩම් මාලාවත් එක්ක කතා කරනවා, සාකච්ඡා කරනවා. එහෙමනම් පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව, පිරිවෙන දහම් පාසල අපගේ Facebook පිටුව, මුහුණු පොතේ පිටුව, පිරිවෙන දහම් පාසල මුහුණු පොතේ සමූහය, දහම් පාසල අවසාන විභාග පන්ති එකමුතුව අපගේ එකමුතුව මේ හැම සම්බන්ධතාවයක් එක්කම එකතු වෙමින් ඔබට මේ අධ්‍යයන කටයුතු වලට සම්බන්ධ වෙන්නට පුළුවන්. දැනටමත් ඔබ දැනුවත් නැති යාළු හිත මිත්‍රාදීන් ඉන්නවා නම්, දුවදරුවන් ඉන්නවා නම්, ඔබේ දහම් පාසලේ දරුවන් ඉන්නවා නම්, යහළු මිත්‍රාදීන් ඉන්නවා නම් ඒ අයටත් මේ ගැන දැනුවත් කරන්නට කියලා ඔබට මතක් කරනවා. කිසිදු මූල්‍යමය අයකිරීමක් ඔබෙන් අපි ලබා ගන්නේ නැහැ. ඉතින් මේ සියලු පාඩම් වලට සම්බන්ධ වෙන්නට කියලා මතක් කරමින් අපි අද දවසේදී සාකච්ඡාව නිමා කරනවා. පිරිවෙන දහම් පාසල අපගේ සියලු සම්බන්ධතා වලින් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.